ನಮಸ್ಕಾರಕ್ಕೆ. ಬುದ್ಧಂ ಶರಣಂ ಗಚ್ಛಾಮಿ ಶರಣಂ ಗಚ್ಛಾಮಿ ಸಂಘಂ ಶರಣಂ ಗಚ್ಛಾಮಿ ದ್ವಿತೀಯಂಪಿ ಬುದ್ಧಂ ಶರಣಂ ಗಚ್ಛಾಮಿ ದ್ವಿತೀಯಂಪಿ ಧಮ್ಮಂ ಶರಣಂ ಗಚ್ಛಾಮಿ ದ್ವಿತೀಯಂಪಿ ಸಂಘಂ ಶರಣಂ ಗಚ್ಛಾಮಿ ತತಿಯಂಪಿ ಬುದ್ಧಂ ಶರಣಂ ಗಚ್ಛಾಮಿ ತತಿಯಂಪಿ ಧಮ್ಮಂ ಶರಣಂ ಗಚ್ಛಾಮಿ ತತಿಯಂಪಿ ಸಂಘಂ ಶರಣಂ ಗಚ್ಛಾಮಿ ತಿಸರಣ ಗಮನಂ ಸಂಪೂರ್ಣಂ ಪಾನಾತಿಪಾತಾ ವೇರಮಣಿ ಸಿಕ್ಖಾಪದಂ ಸಮಾದಿಯಾಮಿ ಅದಿನ್ನಾದಾನ ವೇರಮಣಿ ಸಿಕ್ಖಾಪದಂ ಸಮಾದಿಯಾಮಿ ಕಾಮೇಸು ಮಿಚ್ಛಾಚಾರಾ ವೇರಮಣಿ ಸಿಕ್ಖಾಪದಂ ಸಮಾದಿಯಾಮಿ ಮುಸಾವಾದಾ ವೇರಮಣಿ ಸಿಕ್ಖಾಪದಂ ಸಮಾದಿಯಾಮಿ ಸುರಾಮೇರಯ ಮಜ್ಜಪಮಾ ದಟ್ಟಾನ ವೇರಮಣಿ ಸಿಕ್ಖಾಪದಂ ಸಮಾದಿಯಾಮಿ ಸಮಂತಾ ಚಕ್ರವಾಲೇಸು ಅತ್ರ ಗಚ್ಚಂತು ದೇವತಾ ಸದ್ಧಮ್ಮಂ ಮುನಿರಾಜಸ್ ಸುನಂತು ಸಗ್ಗಮೊಕ್ಕದಂ ಧಮ್ಮಸ್ಸವನ ಕಾಲೋ ಅಯಂ ಬದಂತ ಧಮ್ಮಸ್ಸವನ ಕಾಲೋ ಅಯಂ ಬದಂತ ಧಮ್ಮಸ್ಸವನ ಕಾಲೋ ಅಯಂ ಬದಂತ. ನಮೋ ತಸ್ ಭಗವತೋ ಅರ್ಹತೋ ಸಮ್ಮಾ ಸಂಬುದ್ದಸ್ಸ ನಮೋ ತಸ್ ಭಗವತೋ ಅರ್ಹತೋ ಸಮ್ಮಾ ಸಂಬುದ್ದಸ್ಸ ನಮೋ ತಸ್ ಭಗವತೋ ಅರ್ಹತೋ ಸಮ್ಮಾ ಸಂಬುದ್ದಸ್ಸ. කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි, අපේ පින්වත් පිරිස අදත් සූදානම් වෙන්නේ බුද්ධ පුතුන් මුහුණු පොත සමග එකතු වෙලා බොහොමත්ම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන උතුම් ශ්‍රී සද්ධර්මයට ටික වෙලාවක් අහුම්කම් දෙන්නටයි. විශේෂයෙන්ම අද මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ ලංකාවේ ජීවත් වුණු අවුරුදු 64ක් පමණ ආයුෂ භුක්ති විඳලා පානදුර පදිංචිව ඉඳපු අනුර උපාලි සිරිමාන්න මහත්මාණන්ට පින්පෙත් අනුමෝදන් කරන්ට ඊට අමතරව සංසාරගත සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ට පින්පෙත් අනුමෝදන් කරන්ටත් පවුලේ සියලු දෙනාටම ආශිර්වාද කිරීම ආදී කටයුතු සඳහා තමයි මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ. එම නෝනා මහත්මිනිය වන පද්මිනී සිරිමාන්න පුතණුවන් වන කසුන් සිරිමාන්න ලේලිය නතාෂා සිරිමාන්න එවැගේම මිනිබිරිය නිසලි ආර්යානා සිරිමාන්න කියන මේ පින්වත් පිරිස තමයි අද මේ උතුම් පින්කම සඳහා සහභාගී වන්නේ, දායක වන්නේ. මේ පින්වත් පිරිස බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ උතුම් පුණ්‍ය කර්මය සඳහා අවස්ථා ගණනාවක අපට කතා කරලා
බොහොම ශ්‍රද්ධාවෙන් ආරාධනා කටයුතු සිද්ධ කළේ. විශේෂයෙන්ම අනුර උපාලි සිරිමාන්න මැතිතුමාගේ අභාවය නිසා එම බිරිඳත් එකම පුතුණුවන් එතුමා මගේ අවබෝධයේ හැටියට වෛද්‍යතුමෙක් එතුමනුත් එම පවුලට එකතු වෙච්ච දියණිය වගේම පුංචි මුණුබුරු මිනිබිරියොත් අනෙක් ඥාති හිත මිත්‍රාදීනොත් විශාල දුකක් වේදනාවක් එක්ක තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා එයත් අපේක්ෂා කරා කොහොම හරි මේ වගේ උතුම් පින්කමක් සිද්ධ කරන්නට ඕනෑ කියලා ධර්ම දානමය පිනක් කරන්නට ඕනෑ කියලා කල්පනා කරා. එහෙම කල්පනා කරලා තමයි අපිට ආරාධනා කළේ මේ පින්කම සිද්ධ කරලා දෙන්නට කියලා. අද මදක් විතර බාහිර පරිසරයේ ഘോഷාකාරී බව අපේ බුද්ධ පුතුන් ශ්‍රාවක පිරිසට දැනෙනවා ඇති. ඒ ගැන අපි කනගාටුව පළ කරනවා. මොකද කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකරන භාවනා ශාලාවට අවශ්‍ය කරන භූමිය සැකසීමේ කටයුතු කඩිනමින් සිද්ධ කෙරෙන නිසා මදක් බාහිර ഘോഷාකාරී බව පවතින්නට පුළුවන්. නමුත් ඔබ හොඳ අවධානයකින් මේ දේශනාව ශ්‍රවණය කළොතින් එයින් ඔබට අවශ්‍ය කරන අවබෝධය ධර්මඥානය ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් අද දවසේ මේ උතුම් වූ පුණ්‍ය කර්මයේදී ඒ පින්වන්ත දායක පිරිස අපේක්ෂා කරන විදියට ඒ අභාවයටපත් මහත්මානන්ට පින්පෙත් අනුමෝදන් කරන්නට ඕන කියන උදාාර සිත ඇති කරගෙන ඒ ඇත්ත විතරක් නෙමෙයි අපට මේ ධර්ම දානමය පුණ්‍ය කර්මයට සම්බන්ධ වෙන්න ලැබුණේ මෙතුමාට පින්පෙත් අනුමෝදනා කිරීමටයි කියන හැඟීම නිසා ඒ මියගිය මහත්මානන් ගැන කරුණාවෙන් බණ අහලා එතුමාට හැම දිනෙකටම පින්පෙත් අනුමෝදන් කිරීමේ අවස්ථාව උදා වෙනවා. ඒ අවස්ථාවත් ඔබ ප්‍රයෝජනෙට ගනි කියලා මා හිතනවා. පින්වතුනි, අද අපේ ධර්ම මාතෘකාව විශේෂයෙන්ම අපි සාකච්ඡා කරන්නේ ඊයේ ආරම්භ කරපු දේශනාවේ තව දීර්ඝයක්. ඊයේ අපි සාකච්ඡා කළා මෙතෙන්ටත් අපේ තරුණ දරුවෝ දෙපළක් ඇවිල්ලා ඉන්නවා. අද ඉරිදා නිසා වැඩ කටයුතු ටිකක් අඩු නිසා දහම් ශ්‍රවණය කරන්නට බොහොම ශ්‍රද්ධාවෙන්. ඉතින් ඔබ හැමදෙනා සමගම මේ දේශනාවේදී අපි අවධානය යොමු කරන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ විවිධ සූත්‍ර ධර්මවල වදාළ දහම් කරුණු හැබැයි එක ධර්ම ග්‍රන්ථයක සංග්‍රහ වෙච්ච පෙරේරුකාණි චන්දවිමල මහාසායන් වහන්සේ රචනා කරපු බුද්ධ නීති සංග්‍රහය කියන උතුම් ධර්ම ග්‍රන්ථයේ මේ ධර්ම කොටාස සියල්ලම අන්තර්ගත වෙනවා. ඉතින් ගිහි බවතුන් පොතපත හොයාගෙන ඒවා කියවන්ට ලැබෙන අවස්ථාව දුර්ලභ නිසා අපි කල්පනා කළා ඒ ධර්ම ග්‍රන්ථයේ තිබෙන දහම් කරුණු පුළුවන් උපරිමයෙන් අපේ පිරිසට පැහැදිලි කරලා දීම අපටත් පින් සිද්ධ වෙනවා කියලා. මොකද අපේ රේරුකාණි සායනහන්සේ ගොඩාක් මහන්සි වෙලා තියෙනවා මේ දහම් කොටස් ටික එක කෘතියකට ඇතුල් කරන්න. ඉතින් උන්වහන්සේටත් සසර ගමනට සසර දුකින් නිදහස් වෙන්න දරන වෑයමට මහා කුසලයක්. ඒකයි අපි මේ දහම් කරුණු ඔබ එක්ක සාකච්ඡා කරන්නේ. ඉතින් අද සාකච්ඡාවේදී අපි අවධානය යොමු කරනවා භාග්‍යවතුන් වහන්සේ වදාළ වටින දහම් කොටසකට. භාග්‍යවතුන් වහන්සේ මෙහෙම දේශනා කරනවා. චිරත්තං රජනීයේසු කෝපනෙය්‍ය නකුප්පති යස්සේවං භාවිතං චිත්තං කුතෝතං දුක්ඛ මෙස්සති. යමෙකුගේ සිත ගල් කන්දක් වැනිද ස්ථිර වේද නොසැලේද ඇලුම් කළ යුතු සත්ව සංස්කාරයන් කෙරෙහි නොඇලේද කිපිය යුතු කරුණු වලදී නොකිපේද යම් කෙනෙකුගේ සිත එසේ නොසැලී පවත්නා පරිදි වඩන ලදද
ඔහුට කොයින් දුක්කේද නොඒමය ලස්සන දහම් කරුණක්. හරි අපූරු උපමා කීපයක් එක්ක තමයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කරන්නේ. මොකක්ද? කාගේ හරි හිතක් ගල් කන්දක් වගේ වෙනවා. ඉතින් බොහෝ වෙලාවට ගිහියෝ රණ්ඩු සරුවල් වෙනකොට ඔය මගේ ගාවට ඇවිල්ලා සමහර නඩු කියපු අවස්ථා තියෙනවානේ. ගිහි ගෙදර ප්‍රශ්නවලට පුංචි පුංචි උපදේශනයන් ලබා ගන්නට ගිහි පින්වතුන්ලා අපි හමු වෙච්ච අවස්ථා තියෙනවා. ඉතින් ඒ වෙලාවල් වලදී සමහර දෙමව්පියෝ දරුවන්ට චෝදනා කරනවා අපේ හාමුදුරනේ මේ ළමයාගේ හිත ගලක් වගේ කියලා. ඊළඟට සමහර වෙලාවට බිරිඳක් සැමියෙක් එකිනෙකාට ඔය වගේ චෝදනා කරනවා ගලක් වගේ හිත කියලා. ඉතින් ගිහි ගෙවල් වල ජීවත් වෙන අයට මේ හිත ගලක් වගේ කියන එක එච්චර නුහුරු වචනයක් නෙමෙයි. නුහුරු වැකියක් නෙමෙයි. මිනිස්සු හරියට තරහ ගන්නවා මේ ගලක් වගේ හිතක් තියෙන එකට. බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරනවා හිත ගල් කන්දක් වගේ කරගන්න කියලා. හිත ගල් කන්දක් වගේ කරගන්න කියලා. උන්වහන්සේගේ දේශනාව. නිකන් සාමාන්‍ය පොඩි ගලක් වගේ නෙමෙයි. ගල් කන්දක් වගේ කරගන්න කියලා. එතකොට කොච්චර ඒක ශක්ති සම්පන්නදනේ නොසලී ඉන්නද. ඉතින් අර ගොඩක් අය එහෙම චෝදනා කරන්නේ අසාධාරණ විදියට කිසිම හැඟීමක් නැතුව ඉන්න හින්දානේ. මොකද වෙනත් කාරණාවලදී සමහර විට ඒ ඇත්ත කෙරෙන් ඒ වගේ ගති ලක්ෂණ දකින්න නැහැ. Tamanට අවාසි සහගත දේවල් වලදී විතරක් ගලක් වගේ ඉන්නවා. ඒක මේ ධර්මය අවබෝධ වෙලා සිද්ධ වෙන දෙයක් නෙමෙයිනේ. ඒක යථාර්ථයේ තේරුම් ගැනීමේ ප්‍රතිඵලයක් විදියට, ධර්මඥානය ලැබීමේ ප්‍රතිඵලයක් විදියට, නැත්නම් එයා නික්ලේශී බවට පත්වීමේ ප්‍රතිඵලයක් විදියට එයාගේ හිත ගලක් වගේ වුණා නම් අපි කවුරුත් සාදුකාර දෙන්න ඕනේ ඒකට. ඒක හරිම උතුම් තත්වයක්. හැබැයි අපේ ගොඩක් වෙලාවට අපේ ගොඩක් අය හිත ගලක් වගේ කරගෙන ඉන්නේ ආත්මාර්ථකාමීකමට. Tamange පැත්තට පාඩු වෙනකොට නේ. Tamanට අවාසියක් වෙනකොට. Tamanට ලාභ නම් වෙඬරු පිටක් වගේ දිය වෙනවා. නේ. වෙඬරු පිටක් වගේ. අයිස් කැටේ වගේ දිය වෙලා යනවා. අවුවට අහුවෙච්ච අයිස් කැටයක් වගේ. හොඳට නම්‍යශීල වෙලා දිය වෙලා යනවා. හැබැයි අවාසි වෙලාවට Tamanට පාඩු වෙලාවට ගල් ගෙඩි වගේනේ යකඩ ඉන්න කිල්ල වගේ ඉන්නවා. හරි දරදඬු විදියට. ඇත්තටම ඒකට කියන්න පුළුවන් දරදඬුකම කියලානේ. ඒකට කියන්න පුළුවන් ආත්මාර්ථකාමී මුරණ්ඩුකම කියලා. එහෙම නැතුව මේ භාග්‍යවතුන් වහන්සේ අගය කරපු ගලක් වගේ හිත නෙමෙයි. එහෙම ගලක් වගේ හිතක් හැදුනා නම් භාග්‍යවතුන් වහන්සේ අගය කරපු ආකාරයටනේ. ඒකට අපි කවුරුත් සාතු කියන්න ඕන. මොකද එයා ඇලෙන්නේ නැහැ. එයා ගැටෙන්නේ නැහැ. ලාභවලදිත් එයා නොසැලී ඉන්නවා. අලාභවලදිත් එයා නොසැලී ඉන්නවා. කීර්තියටත් එයා නොසැලී ඉන්නවා. අපකීර්තියටත් එයා නොසැලී ඉන්නවා. නින්දා එන කොටත් එයා සැලෙන්නේ නැතුව ඉන්නවා. ප්‍රශංසා එන කොටත් එයා සැලෙන්නේ නැතුව ඉන්නවා. ඉතින් ඒකට අපි සාදු කියන්න ඕන. ඒ වගේ ගලක් වගේ හිතක් තියෙනකොට. ඒත් අපිට ගල් වගේ හිත තියෙන මිනිස්සු හම්බෙලා ඉන්නවා කට්ටකමට. ඒ හිත ගල් කරගෙන ඉන්නේ කට්ටකමට. ආත්මార్థකාමීකමට. නේ? ඒක කෙනෙකුට සතුටු වෙන්න කරුණක් නෙමෙයිනේ ඒක. කියන්නේ යාගේ හිතේ අඩුම මනුස්සකමවත් නැති කරගෙන. උත්තරී මනුස්ස ධර්ම නෙමෙයි මනුස්සකමවත් නේ. මනුස්ස ධර්ම තියෙන සාමාන්‍ය. මනුස්සයෙක්ගේ ප්‍රශ්නයක් කතා කරන්න සූදානම්කම. අහන් ඉන්න සූදානම්කම. ඒවා මනුස්සකමනේ. ඒවා මේ උත්තරී මනුස්ස ධර්ම නෙමෙයි මාර්ගඵලලාභීකම් නෙවෙයි ඒවා. එතකොට එහෙමවත් නැතුව කල් ගෙඩියක් වගේ ඉන්නා නම් එයාගේ ඒ හැසිරීම ඒක අගේ කරන්න ප්‍රශංසා කරන්න බෑ. හැබැයි ඉතින් සමහරු ගලක් වගේ ඉන්න තත්ත්වයටපත් වෙලා තිබෙනවා. දරුණු අසාධාරණකම් වලට මූණ දීලම කිසිම හැඟීමක් නැතුව ඔහි ඉන්න.
එහෙම වෙච්ච අයත් එක්ක. ඉතින් ඒගොල්ලොන්ට අපිට කියන්න බෑ ඒගොල්ලෝ නරක මිනිස්සු කියලා. මොකද එයා ගලක් වගේ තත්වයකට පත් කළේ සමහර විට එයාගේ වටේ ඉඳපු අය කරපු හිංසා. හොන්ත තෙතමනයක් තිබිච්ච, කරුණාව තිබිච්ච, මනුස්සකම තිබිච්ච කෙනෙක් විදියට ඉඳපු කෙනෙක් සමහර වෙලාවට අපි දකිනවා අත කල්ගෙඩියක් වගේ මොකක්වත් හැංගීමක් නැතුව ඉන්නවා. ඒකට අපිට මොකුත් කියන්න බෑ. ඒත් මම ඔබට යෝජනා කරනවා ඒක එයාගේ පැත්තෙන් හිතුවොත් ඒක මේ මහ දියුණුවක් කියලා නම් රැවටෙන්න එපා. ගොඩාක් වෙලාවට 99% දෙනා එහෙම වෙන්නේ වෛරයෙන්, ද්වේෂයෙන්. ඒ කියන්නේ ඒගොල්ලෝ ලොකු ද්වේෂයකින් ඉන්නවා. ඉතින් කල්ගෙඩියක් වගේ ඉන්නවා. සමහර විට එහෙම ඉන්න එක එයාට ආතතිය, විෂාදය, ක්ලමතය වගේ ඔය ස්ට්‍රෙස්, ડિප්‍රෙෂන් වගේ තත්වයන් එයාට ඇති වෙන්න පුළුවන්. එයා පරිස්සම් වෙන්න ඕන. තමන් ඕනවට වඩා හුදකලා වෙලා කාත් එක්කවත් මානව සම්බන්ධකම් පවත්වන්න හිතෙන්නේ නැති තරම් සමාජ ගැන කලකිරිලා අපිරිය වෙලා ඉන්නවනම් එයාට හැම තිස්සෙම හිතෙන්නේ කාටවත් ප්‍රතිචාර දක්වන්නේ නැතුව ඉන්න නම් මං කරුණාවෙන් සිහි කරනවා ඔබ දැන් ඉන්නව නම් ඒ වගේ මට්ටමක ඔබ මනෝයිතිවරයෙක් මුණ ගැහෙන එක ඔබට හොඳයි. මොකද ඔබ එතන ඉන්නේ ද්වේෂයෙන් නම්. ඔබ ධර්මය අවබෝධ කරගෙන ඔබේ රාගය නැති වෙලා, ද්වේෂය නැති වෙලා, මෝහය නැති වෙලා, අවිද්‍යාව තුරින් තුරන් වෙලා නේ. එහෙම ඉන්නව නම් අපි සාදු කියලා ඒක අනුමත කරනවා. හැබැයි ඔබ ඉන්නේ වෛරෙන් නම්. ඔබ ගලක් වගේ වෙලා තියෙන්නේ වෛරෙන් නම්, ක්‍රෝධෙන් නම්, සමාජෙත් එක්ක තියෙන අපිරියාව හින්දා නම් ඒක හොඳ නෑ. ඒකයි ඔබට කියලා දෙන්න ඕනේ. ඒක හොඳ තත්වයක් නෙමෙයි. ඒක ඔබට මානසිකව ලොකු හානියක් කරන්න පුළුවන්. ඔබේ මනසට වෙන හානියෙන් ඔබේ මොලේ කුඩා ශෛලවලට නේ, ස්නායු වලට හානි සිද්ධ වෙන්න පුළුවන්. සමහර විට ඔබ පැරලයිස් වීම දක්වා, අංශභාග රෝගියෙක් වීම දක්වා ඔබ ගමන් කරන්න පුළුවන්. දරුණු හෘදයාබාධ වලට ගොදුරු වෙන්න පුළුවන්. හිතාගන්න බැරි විදියට බෝ නොවන රෝගනේ, පෙනහළු නරක් වීම, වකුගඩු නරක් වීම, එහදී කායික රෝග හට ගන්න පුළුවන් ඔබට. ඔබ මානසිකව ඒ විදිහේ හිරවීමක ඉන්නවනම් එතක් පටල ගන්න එපා. ගොඩක් අය ඔය වගේ ස්ට්‍රෙස් එකටනේ ගුලි වෙලා, මුළු තැන් වෙලා එහෙම ඉන්න අය හිතා ගන්නවා මම දැන් ලොකු අවබෝධයකටපත් වෙලා ඉන්නේ කියලා. හරි භයානක දෙයක්. එයා කොයි විදිහේ නරකක් එයාට කරගනීද කියන එක අපිට හිතා ගන්නවත් බැරි තරම්. මොකද තමන්ටම තමන් හිංසා කරගන්නවා එක තැනකදී වගේ අය. මේ බුද්ධිමත් වෙන්න මේ කියන කතා හොඳට අහන් ඉන්න. මම චුට්ට හරි ඔලුවට දාගන්න. ඇයි මට මේ මම ගැනද කියන්නේ? මේ මගේ ප්‍රශ්නෙද කතා කරන්නේ කියලා පොඩ්ඩක් හිතන්න. මමත් මේ දැන් නොසැලී ඉන්නවා, මට දැන් ඕනේ එකට ඔරොත්තු දෙනවා කියලා කිසිම එකකට ප්‍රතිචාර දක්වන්නේ නැතුව මේ ඉන්නේ අවබෝධෙන්ද නැත්නම් මම මටම හාම් කරනවද? මම මටම හිංසා කරනවද? ඒක ගැන ඔබ කල්පනා කරන්න. හොඳට තේරුම් ගන්න. එතකොට බොහෝ ප්‍රශ්නවලට ඔබට උත්තර හොයාගන්න පුළුවන්කම ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාගේ හරි හිත ගල් කන්දක් වගේ නම්. ගල් කන්දක ස්වභාවය මොකක්ද? මහා හුළඟවල් හැමුවට ගල් කඳු හෙලවෙන්නේ නැහැ. ගල් කඳු හෙලවෙන්නේ නැහැ. මහා ගල් කන්දක් යෝධ භූමිකම්ප ආවට සසල වෙන්නේ නැහැ. ඒක ස්ථිරව දැඩිව තියෙනවා. තින් ලාභය කියන්නේ අපිව හොලවන භූමිකම්පාවක් වගේ එකක්. අලාභ කියන්නේ අපිව හොලවන ලොකු භූමිකම්පාවක්, මහා ඡණ්ඩ මාරුතයක්, මහා සැඩ සුළඟක් අලාභ කියන්නේ. කීර්තිය, අපකීර්තිය, සැප, දුක, නිന്ദා, අපිට එන ප්‍රශංසා, මේවා මහා සැඩ සුළඟවල්, දරුණු සුළං හමනවා වගේ, කුණාටු වගේ. දැන් පහුගිය දවස් ටිකේ ලංකාවේ
අපි ප්‍රවෘත්ති වල දැක්කනේ ලොකු කුණාටු. ඒ කුණාටු වලට වහලවල් ගලවල ගියා. සීඩ් ගැලවිලා ගිහලා බිමට වැටුණා. විදුලිය නැතුව හිටියා නේ, ගස් වැටිලා. හැබැයි එක ගල් පර්වතයක්වත් වැටුණා කියලා ඔබට ආරංචිද? ප්‍රවෘත්ති වල කිව්වා මේ මහා කුණාටුවට හසු වෙලා යෝධ ගල් පර්වතයක් සීග්‍රිය වෙන තැනකට ඇදිලා ගිහිලා කියලා. නෑ. එහෙම වෙන්නේ. මහා චණ්ඩමාරුත ඇවිල්ලා ගල් පරවල හැප්පිලා ඒව යන ගල් පරේ ඒ විදියට ස්ථිරව තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළ ආකාරයට හිත හදාගත්තු කෙනා, භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු විදියට හිත දියුණු කරපු කෙනා, හිත පුහුණු කරගත්තු කෙනා, එයා ගල් කන්දක් වගේ නොසැලී තිර අදිටනින් නිශ්චිතව පිහිටා සිටිනවා. තමන්ගේ උතුම් වූ සිත දමනය කරගත්තු කම නිසා බොහොම සතුටින් එයා යාගේ දවස ගෙවනවා. හැම දෙයක් දිහාම උපේක්ෂාවෙන් බලමින් දවස ගෙවනවා. මට මතක් වෙනවා ලක්කුණ්ඨක බද්දිය හාමුදුරුවන්ගේ කතාව. ලක්කුණ්ඨක බද්දිය හාමුදුරුවෝ. ඒ හාමුදුරුවෝ ගොඩාක් මිටි හාමුදුරුවෝ. ලක්කුණ්ඨක කියන්නේ ගොඩාක් මිටි කියන එක. ඒ සයින්හන්සගේ නම තමයි බද්දි. මිටි කියන අර්ථයෙන් තමයි ලක්කුණ්ඨක ගොඩාක් කොටම කොට හාමුදුරුවෝ. එතකොට ඒ හාමුදුරුවන්ට මිටි හින්දා හරියට උසුළු විසුළු වලට ලක් වෙන්න වෙලා තියෙනවා. හරියට පන්සලේ ඉන්න හාමුදුරුවරු පොඩි හාමුදුරුවලා පවා උන්වහන්සේට උසුළු විසුළු කරනවා පන්සල ඇතුළේදී. මිටි කියලා. ඒ කියන්නේ මේ ලෝකෙ කොයි කාලෙත් මේ අනික් අයගේ ශරීර ස්වභාවය මත හිංසා කිරීම තිබිලා තියෙනවා. කොයි කාලේ. දැන් බොහොම උසස් ගති තියෙන මිනිසුන් ඉන්න රටක්නේ ජපානය. ඒ වුණත් මේ රටේ සමහර වෙලාවට වර්ණය බලලා ඉස්කෝලවලදී ආයතනවලදී වර්ණය මත හිංසනයට ගොදුරු වෙනවා. ශරීර හැමේ පාට මත. ළමයින්ගේ උසුළු විසුළු වලට ලක් වෙනවා. කළුයි කියන එක. ඒව තියෙන මේ වගේ මේ රට කොච්චර හොඳ ගති තියෙන රටද? හැබැයි මේ රටේ තියෙනවා. ලෝකේ බොහෝ රටවල් වල ඒව තියෙනවා. ඒකෙන් කියන්නේ මේ කළු මිනිස්සු හරි අහිංසකයි කියලා. එහෙම එකක් නෑ. මම ඇමරිකාවට ගිහින් තියෙනවා. හරිම ඇග්‍රසිව් විදියට හැසිරෙනවා මම දැකලා තියෙන කළු මිනිස්සු. සුදු මිනිස්සුන්ට වඩා. සුදු මිනිස්සුන්ට වඩා සමහර වෙලාවට කළු මිනිස්සුන්ගේ හැසිරීම හරිම දරදඬු. අනේ සුදු මිනිස්සු වෙලා තියෙන රහතන් වහන්සේලා නෙමෙයි. ඒනසෝ බලන් ඉඳලා ඉටි ගමන් මේ මිනිස්සුන්ගේ ඇතුලෙන් ජාතිවාදය එළියට එනවා. මේ මොකද්ද මේ වෙලා අපිට උනේ කියලා. ඒගොල්ලෝ සාධාරණ නෑ. සුදු මිනිස්සුන්ගේ එහෙම හැසිරීම සාධාරණ නෑ. හැබැයි මා දැකලා තියෙනවා හැම කළුයි කියන මිනිස්සුත් ඒ කියන්නේ කළුකම මත පීඩා විඳිනවා වගේම ඒගොල්ලෝ කරන පීඩාත් ගොඩක් තියෙනවා. ඒගොල්ලොන්ගේ නරක හැසිරීමත් අනන්ත තියෙනවා. මම නම් බටහිර රටවල් වලදී යුරෝපයේදී කළු මිනිස්සුන්ගේ වැරදිකාර හැසිරීම ඕනි තරම් දැකලා තියෙනවා සුදුහම තියෙන මිනිස්සුන්ගේ හැසිරීම වලට වඩා යම්කිසි ආකාරයකට දරදඬු. ඒකෙන් කියන්නේ සුදු මිනිස්සු නම් හොඳයි කියලා. සුදු නම් හොඳයි නේ. කාගේ ගාවත් ඉන්නේ මේ හොඳ මිනිහයි නරක මිනිහයි දෙකම. ඒකයි මට කියන්න ඕන. කවුරු හරි හිතනවා නම් සුදු නරකයි කළු හොඳයි. තව කෙනෙක් හිතනවා නම් කළු නරකයි සුදු හොඳයි. නෑ. මනුෂ්‍යයාගේ ස්වභාවය තමයි කළු උනත් පාට හැමේ සුදු උනත් පාට හැමේ ගුණ දුර්ගුණ දෙකම තියෙනවා. ඒක තමයි යථාර්ථය. ඒ හින්දා මා යෝජනා කරනවා ඔබට මෙත් සිතින් ඒ විදියට මේ
වරදවා මිනිස්සු ගැන නිගමනවලට තීරණවලට එන්න එපයි කියලානේ. ඒක මම යෝජනා කරනවා. දැන් ලකුණ්ඨක බදිය හාමුදුරුවන්ටත් මිටිවීම නිසා ගොඩාක් හිංසාවලට ගොදුරු වෙන්න උණා. මතක ඇතිනේ ඉස්කෝලේ යන කාලේ නේද? පන්තියේ හිටියනම් නහයේ අඩුපාඩුවක් තියෙන ළමයෙක් එයාට කියපු නම් කටේ තොල්වල අඩුපාඩුවක් තිබුණා නම් එයාට කොච්චර නංගනන් හදනවද? ගුරුවරුත් නේ. ආයේ මේ ළමයි විතරක් නෙවෙයි සමහර වෙලාවට ගුරුවරු පවා ඒ අඩුපාඩුව මත එයාට මේ මානසික පීඩා එන විදියට කතා කරන අවස්ථා තියෙනවා. නෑ නෙමෙයි. නෑ කියන එහෙම බොරු සුද්ධවන්තයෝ වෙන්න බෑ. අම්මෝ අපේ රටේ නම් ඕවා නෑ කියලා. එහෙම නෑ. ඇයි අපේ රටේ මිනිස්සු තමන්ගේ ගෙදර ඉපදුනොත් ආබාධ සහිත දරුවෙක් ඒ දරුවා හංගන්නේ. දැන් ලෝකේ අනිත් රටවල් වල එහෙම දරුවෙක් ඉන්නකොට ඒ දරුවා හංගන්නේ නෑනේ. මේ රටවල් වල ඒ ළමයි ඉස්කෝලේ යවනවා, සමාජෙට එක්ක රන් යනවා. අපි දකිනවනේ බටහිරදී යුරෝපෙදී අපි දකිනවා. හැබැයි අපේ රටේ හංගනවා. එහෙම ළමයෙක් ඉපදුනාම දෙමව්පිය හරියට මානසිකව පීඩා විඳිනවනේ. හංගනවා. මොකද එහෙම වෙන්නේ? එහෙම වෙන ප්‍රධාන හේතුව තමයි අපේ වගේ රටවල් වලදී දරුණු ලෙස ඒ වගේ දරුවෝ ඉන්න ගෙවල් වල දෙමව්පියෝ පීඩා විඳිනවා. ඒ ළමයාට කියන කතා, ඒ ළමයාගේ ශරීර අවයව මත කරන කොන්කිරීම්, වෙනස්කම් පාසලේදීද එක නැති තැනක් නැහනේ. ඒක නැති තැනක් නෑ. ඒ හිංසනය කියන එක නැති තැනක් නෑ. හැම තැනම තියෙනවා. මට කියන්න ඕනේ බුදුහාඳුරුන්ගේ කාලේ තිබුණ අදත් තියෙනවා. දැන් ඒකෙන් මේ කවුරු හරි ඔළුවට ගන්න එපා. බුදුහාඳුරුන්ගේ කාලෙත් ඕවා තිබිලා නම් අපිත් කොරන් ගියාම මොකද වෙන්නේ කියලා. ඒ වගේ මෝඩ කොටස්නේ මිනිසුන්ගේ ඔළුවට එන්නේ ටක් ගාලා. ඇත්තද? එහෙනම් මොකද වෙන්නේ? අපි කරාම කියලා වගේ. ඒක බුදුහාඳුරුන්ගේ කාලේ කරත් වැරදි, දැන් කරත් වැරදි. එච්චරයි ඒකේ තේරුම් ගන්න ඕනේ. කාගේ හරි ශරීර අවයව මත කෙනෙක් පහත් කරන එක, කෙනෙක් කොන් කරන එක, කෙනෙකුට හිංසා කරන එක, ශරීර වර්ණය මත හිංසා කරන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ ඒව වසලයින්ගේ හැසිරීම කියලා. එහෙම කෙනෙකුට කරනවා නම් පිරිහිච්ච මිනිස්සුන්ගේ හැසිරීම කියලා තමයි භාග්‍යවතුන් වහන්සේ ඒ විදියට දේශනා කරලා තියෙන්නේ. ඒ වගේ හැසිරීම් තියන අය ගැනනේ. සබුද්ධිමත් වෙන්න. එහෙම කරන්න එපා. හැබැයි ලකුණ්ඨක බදිහාඳුරු පන්සලේදී නින්දා අපහාස වෙන්නට මිනිස්සුන්ට දහම් කරුණු කියලා දෙන්න ගියාම මිනිස්සු හරි කැමති. හරියට ප්‍රශංසා ලබනවා. හරියට ප්‍රශංසා ලබනවා. ඇතුළේදී නින්දා විඳිනවා, එළියේදී ප්‍රශංසා ලබනවා. මේ හාමුදුරුවෝ දිහා බලන් ඉඳලා බුදුරජාණන් වහන්සේ දවසක් දේශනා කළා සේලෝ යථා ඒක ගනෝ වාතේන න සමීරති එවං නින්දා පසංසාසු න සමිජ්ජන්ති පණ්ඩිතා කියලා. ඥානවන්තයෝ, මේ ලකුණ්ඨක බදිහාඳුරුව වගේ ඥානවන්තයෝ, බුද්ධිමතුන්, ප්‍රඥාවන්තයෝ, ධර්මයක් අවබෝධ වෙච්ච අය ඝන ගල් පර්වත, ඝන ගල් කඳු හුළඟට හෙල්ලෙන්නේ නැහැ වගේ නිന്ദා ප්‍රශංසා දෙකේදී සැලෙන්නේ නැහැ කියලා. එතකොට මේ බුදුහාමුදුරුවෝ මෙහිදී අපිට යෝජනා කරන්නේ ඇත්තටම කිව්වොතින් ලකුණ්ඨක බදිහාඳුරුව වගේ වෙන්න. මොකද අපි කවුරුක්වත් අංග සම්පූර්ණ නැති නිසා ශරීරයෙන්වත්, පෙනුමෙන්වත්, පාටින්වත් අපි මොකද කරන්න ඕන? ඕනම නිന്ദාවකට ඔරොත්තු දෙන්න අපේ හිත හදා ගන්න. දැන් වෛරස් පැතිරෙන එක නවත්තන්න බැරි නිසා අපි පුළුවන් විදියට දැන් වැක්සින් ගහ ගන්නවා කියලානේ. ඒ මොකද කරන්නේ? වෛරස් එක නැති කරන්න බෑ. හැබැයි ප්‍රතිශක්තිකරණය හදා ගන්නනේ. අපේ ඇඟේ ඒ වෛරසයට ඔරොත්තු දෙන තත්ත්වය හදා ගන්න. එතකොට අපිට මේ ලෝකේ නින්දායන එක, ප්‍රශංසායන එක, කීර්තියන එක, අපකීර්තියන එක, ලාභයන එක, අලාභයන එක ඕක නවත්තන්න බෑ. ඕක තමයි රහතන් වහන්සේටත් බුදුහාමුදුරුවන්ටත් සාමාන්‍ය කෙලෙස් සහිත මිනිස්සයාටත් ඔක්කොටම එන ওই ප්‍රශ්න ටික. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ මොකක්ද?
ඔය අටලෝ දහම තියෙද්දී ඒ වගේ කම්පා නොවි ඉන්න මට්ටමට හිත දියුණු කරගන්න කියලා. හිත හදාගන්න කියලා නේ. ඒක තමයි භාග්‍යවතුන් වහන්සේ අපට මෙහිදී දේශනා කරන උතුම් කාරණය. ඇලුම් කළ යුතු සත්ව සංස්කාරයන්හි නොඇලේද අන්න. ඇලෙන්න හිතනේව තියෙනුනේ නේ රූප. ඇලෙන්න හිතනුනේ. ඇයි? ඒක හැඩතල එහි තියෙන පහස මේවා එක ඇලෙන්න හිතන සංස්කාර තියෙනවා. සංස්කාර කිව්වේ හේතු නිසා හටගත්තු දේවල්. දැන් ඒ රූප එක ලස්සන කියන එකත් හේතු නිසා හටගත්තු එකක් නෙනේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා මේ කියන ධාතුන් 8කින් නේ. හැදිච්ච එකක් රූපය. එතකොට ඒවට කියන සංස්කාර ධර්මයක් කියලානේ. ඒ රූපය මේ හේතු වලින් හැදිච්ච නිසා රූපය කියන්නේ සංස්කාර ධර්මයක්. ඊළඟට වේදනානේ. ඒවා එක අපිට ෆීල් වෙන දේවල්, අපිට දැනෙන ඒවානේ. ඒ වේදනා. ඊළඟට ඒවා කියන්නේ හැදෙන తాවකාලික සංකල්ප අපි කියන්නේ සංඥා කියලානේ. සංඥා. ඊළඟට ඒව නිසා අපේ හිතේ හටගන්න බරපතල සිතුවිලි වලට කියන සංඛාරනේ. සංඛාර කියලා කියනවා. ඒකත් සංඛාර. ඒක සංඛාර පුඤ්ඤාභි සංඛාර කුසල පැත්තට આવොත්, අපුඤ්ඤාභි සංඛාර අකුසල පැත්තට આવොත් එතකොට කර්මයේ පැත්තට සංඛාර කියන වචනේ යනවා. සංඛාර කියන වචනේ පුළුල් වචනයක්. දැන් මෙතන කියන්නේ මොකක්ද? යම් කිසි දෙයක් හේතු නිසා ප්‍රත්‍ය නිසා හටගත්තා නම් ඒ සියල්ලම හඳුන්වන්න පුළුවන් පොදු නමක් තමයි මොකද? සංඛාර. සංඛාර. ඒ සංඛාර වලට අයිති ධර්මයේ තමයි මොකද? අනිච්ච. සබ්බේ සංඛාරා අනිච්ඡාති. සියලුම සංස්කාර අනිත්‍ය බව, නිට්ටය නොවන බව, සදාකාලික නැති බව යතා පඤ්ඤාය පස්සති. යම් දවසක නුවණින් දකින්නවද? අත නිබ්බින්දති දුක්ඛේ. එදාට දුකින් නිදහස් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාලා ඒස මග්ගෝ විසුද්ධියා. එය පිරිසිදු වෙන්න තියෙන පාරයි කියලා. බලන්න. පිරිසිදු වෙන්න තියෙන මාවත ලෙස භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සියලුම සංස්කාර ඒ කියන්නේ හේතු නිසා ප්‍රත්‍ය නිසා හටගත්ත සියලුම දේවල් අනිත්‍යයි කියලා තේරුම් අරගන්න එක උන්වහන්සේ දේශනා කරනවා දුකින් නිදහස් වෙන්න හේතුවක්. ඒයි අනිත්‍යයි කියලා තේරුම් ගත්ත එක්කෙනා ලස්සනයි ප්‍රියයි පහස සුවයි කියලා ඇලෙන්නේ නැහැ නේ ඉතරයි. ඒක හොඳටම ඔළුවට ගියාම ඇලීම ඉවර වෙනවා. ඉතින් ඇලීම ඉවර වුණානේ දුක ඉවර වෙන්නේ. තාම ඒ කියන්නේ එක සමීකරණයක් විදිහට ගත්තොත් හරිම පැහැදිලිනේ. හරිම නිර්වුල්නේ. මේක නිසා මේක වෙනවා නම් ඒක නැත්තම් මේ දේ වෙන්න බෑ. සංඛාර නිසා නම් සංඛාරවලට ඔබ මේ උපාදාන වීම නිසා නම් දැඩිව ගැනීම නිසා නම් ඔබ විඳවන්නේ ඔබ ඒ සංඛාර ධර්මයන් අනිත්‍ය බව අවබෝධ කරගත්තම ඒ සංඛාර ධර්මයන් සදාකාලික නැති බව මේ අවබෝධ කරගත්තම අනිවාර්යයෙන්ම එයා ඇලීම දුරු කරනවා. ඇලීම දුරු කරන එක්කෙනා දුකින් නිදහස් වෙනවා. දැන් බලන්න කොච්චර මිනිස්සු ලෝකේ මැරෙනවද? අපි දුක් වෙන්නේ නැහනේ. කොච්චර ගෙවල් දොරවල් කැඩෙනවද? අපි දුක් වෙන්නේ නැහැ. කොච්චර මිනිස්සුන්ට තිබිලා දේවල් නැති වෙනවද? කො අපිට දුක හිතෙන්නේ නැහැ. ඒකේ ලෝකේ දේවල් වෙනස් වුණා කියලා අපිට දුකක් නැහැනේ. හැබැයි අපිටත් දුකක් තියෙනවා. මගේ කියලා හිතපු දේවල් වෙනස් වෙනකොටනේ. මගේ කියලා ගත්තු දේවල් වෙනස් වෙනකොට. මගේ කියලා බැඳිලා තිබිච්ච දේවල් වෙනස් වෙනකොට. දොස්තර මහත්තුරු දැන් මේ මියගිය මහත්මානන්ගේ පුතුණුණු දොස්තර මහත්තයා. එතුමා දකින්න නැති කොච්චර හරි මිය ගියපු අය වෛද්‍යවරයෙක් ලෙසනේ. එතුමට දුක හිතුනේ. අනුකම්පා හිතෙනවා නමුත් දවස් ගණන් විඳවන දුකක් එන්නේ නැහැ. තව එක සිද්ධියක්. හැබැයි තාත්තා මිය ගියා. ඒක එහෙම වෙන්නේ.
ඒක එහෙම වෙන්නේ නැහැ. එයයි එයා මගේ හින්දා. මම එයාට බැඳිලා හින්දානේ. එතකොට ඔබ අවබෝධ කරගන්න ඕන දේවල් වෙනස් වෙන එක නෙමෙයි දුක. සංස්කාර කියන ඒවා කොහොමත් වෙනස් වෙවි තමයි පවතින්නේ. උපාද තිතිබංගනේ. ඉපදෙනවා හට ගන්නවා ඉපදෙනවා පවතිනවා නැති වෙනවා. ඉපදෙනවා පවතිනවා නැති. ඒක තමයි දැන් ඔය අතරින් යම් සංස්කාර ටිකකට අපි ඇලුනොත් මගේ කියලා. ඒ ටික හින්දා විතරක් දුක් විඳිනවා. ඒ ටික හින්දා විතරක් දුක් විඳිනවා. ඔබ දරුවෙක් නිසා දුක් විඳිනවා නම් ඒක තමයි හේතුව. ඔබ මිනිස්සෙක් නිසා දුක් විඳිනවා නම් ඒක තමයි හේතුව. දැන් අපි මේ දේශනාව ආරම්භ කරන්න ටික වෙලාවකට කලින් පින්කමක් කළා. ඒ පින්කමේදී සිද්ධ වුණේ පූස්පටව දෙන්නෙකුට පින් දෙන්නනේ. මේ ළමයි දෙන්න අනුශාසනාවක් ඇහුවනේ නේ, කෙටි අනුශාසනාවක් මා කරපු. අපේ සායනහන්සෙත් එක්ක අපේ පින්වත් දායක පිරිසක් ඇවිල්ලා මේ මහත්මෙක් එම නෝනා මහත්මියත් ඇවිල්ලා පැන් වඩලා පින්කමක් කළා. දැන් ඒක කෙනෙක් බලන් හිටියොත් ඒගොල්ලොන්ට හිතේ පූසෙක් මරුණට දුක් වෙන්න ඕනද කියලා. ඔව් ඉතින් පූසෙකුට බැඳිලා නැති අයට දුකක් නැහැ. හැබැයි පූසෙකුට හරි බැඳිලා හිටියොත්, පූසෙකුට හරි ආදරේ වුණාම, පූසෙක් එක්ක හරි මානසික බන්ධනයක් උපාදානයක් හදාගත්තා, ඒ සතා මැරෙන එක, ලෙඩ වෙන එක, වයසට යන එක, කන්නේ නැතුව ඉන්න එක කොච්චර දුකක්ද? ඒක දන්නේ ඒ බැඳීම තියෙන කෙනා විතරයි. අනිත් අයට ඒක විහිළුවක්. අනිත් අයට ඒක විහිළුවක් වගේ. එඳා ඔබ හොඳට දේවල් තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කවුරු හරි කෙනෙක් මෙන්න මේ සංස්කාරවලට නොඇලුනොත්, සංස්කාරවලට නොඇලුනොත් අන්න එයත් ඊළඟට කිපිය යුතු කරුණු වලදී නොකිපේද? නොකිපිය යුතු කරුණු වලදී කිපෙන්නේ නැතුව ඉන්න එක නෙමෙයි. මොන කරුණු වලදීද? තරහ යනම දේවල් වලට තරහ යන්නේ නැතුව ඉන්නවද? නේ? කිපෙන්නම ඕනි දේවල් වලට කවුරු හරි කිපෙන්නේ නැතුව ඉන්නවද? ඒ කියන්නේ තමන්ට හිංසා කරනවා, පීඩා කරනවා, අසාධාරණ කරනවා, අයුක්තිය කරනවා නේ. වැරදි කරනවා. ඒ කියන්නේ හැට පේන හැම වෙලාවකම තමන් අවුස්සන් වෙනවා. කනට ඇහෙන හැම වෙලාවකම ළඟ මානෙක හිටියත් තමන්ව අවුල් කරන්න හදන කෙනෙක් යව කවුරු හරි කිපෙන්නේ නැත්තම්. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සු කිපෙන තැන්වල ඔබ කිපෙන්නේ නැත්තම් ඒක ඔබ ඇත්තටම ඔබේ සිත ලොකු දියුණුවකට පත් කරපු අවස්ථාවක්. ඒ කියන්නේ කිපෙන්න තරම්, ඒ කියන්නේ අපි අවුස්සන්නේ නැති තැන්වල ඇවිස්සෙන්නේ නැතුව ඉන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි. ඒක සාමාන්‍ය දෙයක් නේ. සාමාන්‍ය දෙයක්. දැන් මේ රටේදී වාහන පදින අය දන්නවා මේ රටේ 95%කට වැඩි පිරිසක් පාරේදී අපිව අවුස්සන්නේ නැහැ. අපිව කේන්ති ගස්සන්නේ නැහැ. මොකද කවුරුත් 95%ක්ම විනයානුකූලව හෝන් එක උඩ නැගගෙන ඉන්නේ නැතුව ලස්සනට පේලියට එක පසුපස එක බොහොම ගමන් කරනවා. ඉතින් අපිව දැන් මේ වගේ රටකදී අපිට ඇත්තටම කේන්තිය තියේද කියලා පරීක්ෂා කරගන්න අමාරුයි. මේ වගේ රටක වාහන එලවද්දි Tamanට කේන්ති යනවද කියලා පරීක්ෂා කරගන්න බෑනේ. 95%ම බෑ. ඉඳලා හිටලා කෙනෙක් හම්බුනොත් තමයිනේ. අපි ලංකාවට ගියත් අපිට අපේ රටේදී නේද පාරට වාහනේ ඇතුල් කරලා විනාඩි 20ක් යනකොට අපිට බලා ගන්න පුළුවන් අපිට කේන්ති තියේද තාම ඉතුරුද නැද්ද කියලානේ. තව ද්වේෂයේ තියේද නැද්ද කියලා බලා ගන්න පුළුවන්. ඒයි අපිව අවුස්සන විදියට වාහනේ ලෝන අය ඕනි තරම් ඉන්නවනේ.
හෝන් ගහන අය ඕනේ තරම් ඉන්නවා. පාරේ පනින මිනිස්සු කරන ඒවා ෆෝන් කනේ ගහගෙනනේ කයිවාරු ගහ අත්වැල් අල්ලගෙන ගෙදර සාලේ විදිනවා වගේ නේ කහිරේ විදින වෙලාව කොහෙදෝ ලෝකයක් ගැන කල්පනා කර කර පාරට පයින් හැටි ඒවා දකින්නකොට කොච්චර තරහවල් එනවද ඒ කියන්නේ ඔබ හොඳට තේරුම් ගන්න ඔබ අවසන තැනකදී ඇවිස්සෙන්නේ නැත්තම් තමයි හිත දිනපු කෙනෙක් වෙන්නේ. ඔබව දේශයෙන් උමතු කරන තරම් බලගත්ු අරමුණු තියෙන තැනකදී ඔබ එතෙන්ටපත් නොවි හිටියොත් තමයි ඔබ ඔබගේ හිත ජයගත්තු කෙනෙක් වෙන්නේ. එහෙම නැතුව මොකක්වත් නැති තැන්වල නෙමෙයිනේ. ඒකයි භාග්‍යවතුන් වහන්සේ විශේෂයෙන් අවධාරණය කරනවානේ. කෝප නෙයන කුප්පති. කියන්නේ ඔබව කේන්ති ගස්සන තැන කේන්ති ගන්නෙ නැත. එතන තමයි ඔබ දිනපු කෙනාර හිත ගල් කන්දක් වගේ වෙලානේ. හිත ගල් කන්දක් වගේ වෙලා. ඔබ කේන්ති ගස්සන තැන කේන්ති ගන්නෙ නැහැ. ඉතින් ඇත්තටම ඔබ ඒ තත්ත්වයට ගියොත් ඔබත් එක්ක ඉන්න අය පළවෙනිම බය වෙන්න පුළුවන් ඊළඟට වඳින්න පටන් ගන්න පුළුවන්. ඔය දෙකෙන් එකක් තමයි වෙන්නේ. මුලින්ම බය වෙනවා. එයයි මෙච්චර කේන්ති ගස්සද්දිත් මොකද මේ ඉන්නේ ගල් ගෙඩියක් වගේ කියලා. බය වෙයි. තවත් ඔබ පරීක්ෂා කරා අවුස්සලා පරිමුත්සාහ කළා. ඒත් ඔබ කේන්ති ගන්න නැත්තම් ස්ථිරවම වෙන්න පුළුවන් දේ තමයි වඳින්න පටන් ගන්න එක. එක්ක ඔබව මගහැරලා දාලා යන්න. මොකද හේතුව සාමාන්‍ය මිනිස්සු කැමති රණ්ඩු වෙන එක්කෙනත් එක්ක රණ්ඩු වෙන අයට. නේ රණ්ඩු වෙන අයටනේ කැමති. මොකද සමහරව මගේ ගාවට ඇවිල්ලා තියෙන ඔය නඩු කියන්නේ මේ රණ්ඩු වෙද්දිවත් මුකුත් කියන්නේ නැහැ කියලා. ඒ කියන්නේ රණ්ඩු නොවි ඉන්න එකත් ප්‍රශ්නයක් මිනිස්සුන්ට. රණ්ඩු වෙනකොට ඉඳලා හිටලා හරි වාක්‍යයක් කියනවා නම් තමයි දැනෙන්නේ ඒක. මනුස්ස හිත වැඩ කරන විදිය පුදුම සංකීර්ණයි. පුදුම සංකීර්ණයි. එතකොට කවුරු හරි කෙනෙක් කේන්ති ගන්ට තරම් දේවල් තියෙන තැනදී කේන්ති ගන්න නැතුව ඉන්නවා නම් එයා ඇත්තටම හිත দমনය කරගත්තු කෙනෙක්. ඇත්තටම හිත දියුණු කරගත්තු කෙනෙක්. මම ඔබට යෝජනා කරනවා ඔබත් මමත් අද එතෙන්ටපත් වෙලා නොහිටියට තාම මම නෑ. මට තාම කේන්ති යනවා. අලිම් ගැටීම් තියෙනවා. මම හිතනවා බහුතරයක් මේ දේශනාව අහන අයට තියෙනවා. ඒත් ඔබත් මමත් වීරය කළ යුත්තේ එතෙන්ට යන්න. වීරය කළ යුත්තේ එතෙන්ට යන්න. ඒකට තා කල් තියනවා එතෙන්ට එන්න පස්සේ බැරිය. එහෙම හිතන කෙනෙක් වෙන්න බෑ. අවසද්දිම ආසාවෙන් හෝ ද්වේෂයෙන් ඇවිස්සෙන්නේ නැතුව ඉන්න අපි මේ මොහොතේ පුහුණු වෙන්න ඕනේ. පුහුණු වෙන්න ඕනේ. එතෙන්ටයි අපේ හිත හදාගන්න කියලා අපේ බුදුරජාණන් වහන්සේ අපිට මඟ පෙන්වන්නේ නේ. අපේ භාග්‍යවතුන් වහන්සේ අපේ ශාස්ත්‍රවරයා අපිට මඟ පෙන්වන්නේ නේ. භාග්‍යවතුන් වහන්සේ අවසානයේදී ඒ ගාථා ධර්මයේ පෙන්වනවා යම් කෙනෙකුගේ හිත එසේ නොසැලී පවත්නා පරිදි වඩන ලදද ඔහුට ඒ හිත නිසා මොන දුකක්ද දුකක් නෑමයි කියලා. දැන් තේරෙනව නේද මේ කාරණාවත් එක්ක දුක ගෙනල්ලා දෙන්නේ නොවඩපු හිත කියලා. දුක ගෙනල්ලා දෙන්නේ අපි හිතුවට අසුවලා කියලා. ඒක සම්මුති ලෝකේ යම් පොඩි ඇත්තවල් නැතුව නෙමෙයි. එක එක්කෙනා අපිව අමාරුවේ දාන, අපිව දුකටපත් කරන, අපිට එපා කරවන ඒ වගේ අවස්ථා තියෙනවා. හැබැයි පරමාර්ථ වශයෙන් ගැඹුරට ගිහිල්ලා බැලුවොත් ඇත්තටම අපි දුක් විඳින්නේ. එක්ක අපි යාලට ඇලිලා එහෙම නැත්නම් අපි එයාලව අපිට ඕන විදියට වෙනස් කරගන්න බැරි කම විසින් ගැටි ඉන්නවනේ. ඔය දෙකින් එකයිනේ. ඔය දෙකින් එකයි. ඇත්තම දුකට හේතුව අපේ හිත.
අපේ හිත අපිට ගල් කන්දක් බවට පත් කරගන්න පුළුවන් වෙච්ච දවසට ලෝකෙ පෙරළුණත් අපි උපේක්ෂාවෙන් ඒ දේවල් එක්ක කටයුතු කරයි. බුදුවරු කියන්නේ අන්නේ தත්ත්වයටපත් වෙච්ච උත්තමයන්ට. බුදුහාමුදුරු කොයි වගේ කෙනෙක්ද කියලා හිතා ගන්න ඕන අන්නේ වගේ தත්ත්වයකටපත් වෙච්ච කෙනෙක්. රහතන් වහන්සේ කියන්නේ ඒ වගේ தත්ත්වයටපත් වෙච්ච කෙනෙක්. උන්වහන්සේලා මනසින් කැමැත්තෙන් වටිනාකම් දෙන්නෙත් නැහැ. අකමැත්තෙන් වටිනාකම් දෙන්නෙත් නැහැ. කිසිම සංකාරයකටනේ. හේතු නිසා හටගත්තු, ප්‍රත්‍ය නිසා හටගත්තු කිසිම රූපයකට, ශබ්දයකට, රසයකට, ගන්ධයකට, ස්පර්ශයකට කිසිම වටිනකමක් මනසින් දෙන්නේ නැහැ. දේවල් එක කටයුතු කරනවා. ඒත් වටිනකම් දෙන්නේ. අපි හැබැයි කොච්චර සාමාන්‍ය මිනිස්සයාගේ රටාව මේත් එක්කම තේරුම් ගන්නනේ. කවුරු හරි අපිට තෑග්ගක් දීලා අපි බොරුවට හරි ඒකට මේ එක්සයිට් කියලා පෙන්වෙන්නේ නැතොත් එහෙමනේ. තෑග්ග දීපු මිනිස්සයා ඊළඟට හිත නරක කර ගන්නවානේ. එයි මම මෙච්චර අමාරුවෙන් මේක කළේ. ඒ වුණාට කිසි හැඟීමක් නැහැ හිටියා කියලා. ඇත්තටම කිව්වොත් රහතන් වහන්සේ නමකට, බුදුරජාණන් වහන්සේ නමකට, බුදුහාමුදුරුවෝ රහතන් වහන්සේ නමක් කියලා දන්නේ නැතුව දන් දුන්නොත් මිනිස්සෙක් සමහර විට කලකිරලා දාලා යන්න උනත් ඉඩ තියෙනවා. මොකද උන්වහන්සේලා දානේ ආනිසංස කියලා දෙයි. ඒකෙන් මේ නිකම් පුදුම වෙලා ඒ දීපු මිනිසයාට වසඟ වෙලා එයාගේ වහලෙක් වෙලා එයාව වර්ණනා කර එයාව උඩ දදා යන්නේ නැහැ නේද? එතකොට කලකිරෙන්නේ. මොකද මිනිස්සුන්ට ඕනේ දෙයක් ලැබුණම උඩපනින අය. එකකින් කියනවාද මේ අගය කිරීම බුද්ධ ආගමේ මේ අනුමත කරන්නේ නැහැ කියලා නේ. බුදුදහමේ තමයි අගය කිරීම හොඳටම අනුමත කරන්නේ. ගෙවල් වල නෑ ඇත්තටම. දැන් බුදුදහමේ අපිට යෝජනා කරලා තියෙනුනේ දානේ වැළඳුවොත්. කාගේ හරි දානේ වැළඳුවොත් භුක්තානුමෝදනාවක් කරන්න කියලානේ. දානේ වළඳලා අවසානයේ එයා සතුටු වෙන විදිහ අනුශාසනාවක් කරන්න. ඒ කියන්නේ ඒ කැම දීපු කෙනාට ස්තුතිවන්ත වෙන්නනේ. එයාව ඇප්‍රීසියේට් කරන්න. ඒකනේ භුක්තානුමෝදනාවක මූලික කරුණ. හැබැයි කියලා දෙන්නේ ධර්ම කරුණෝනේ. ඒත් බොහෝ වෙලාවට මිනිස්සු දේවල් ලැබුණාට පස්සේ ලබා දීපු කෙනා හිතනවා අපි ගොඩාක් ඒකෙන් මත් වෙන්න ඕන කියලා. අපි ඒකෙන් මත් වෙලා දඟලන තරමට මිනිස්සු අපිට කැමතිනේ. අපි සාමාන්‍ය විදියට ස්තුතිවන්ත වුණොත් එක ප්‍රමාණවත් මදිනේ. බුදුදහම තේරුම් ගන්න කෙනා මේව තේරුම් ගන්න උත්සාහ කරන්න. මේ අපි කෙනෙකුට දෙයක් දීලා මොනවද හොයන්නේ කියලා. මොනවද හොයන්නේ? අපි කෙනෙකුට ත්‍යාග පරිත්‍යාගනේ ප්‍රසන්ත එකක් දෙන ඒවා අපි කරන්න ඕනේ දේවල් නේ. ඒත් අපි ඒව දීලා මොකුත් හොයන්න හොඳ නැහැ. මොකද හොයන්න ගත්තොත් විඳවන්න වෙන්නේ. ඒකයි මම මේක කියන්නේ. මොකද හේතුව? එහෙම එකක් ඒ ලබා ගන්න කෙනා එයා එච්චර ලොකුවට දෙයක් ලැබුණට පෙන්වන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන් නේ. සමහර කෙනෙක් ඇතුලෙන් සතුටු වෙනවා. ඒත් ඒක ලස්සනට වචන කරලා ගලප්පලා කවි සීපද කියන්න තේරෙන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. සමහර කෙනෙක් ඇත්තටම එහෙම භෞතික දේවල් ලැබුණට ඒක එයාට එච්චර ලොකු දෙයක් නොවෙන තත්ත්වයට එයා හිත හැදිලා වෙන්නත් පුළුවන්. ඒත් මම ලබා ගන්න අයට යෝජනා කරනවා හදවතින්ම ස්තුතිවන්ත වෙන්න කියලා දීපු කෙනාට. හදවතින්ම ඒක ප්‍රශංසා කරන්න, දීපු දේ අගය කරන්න. හැබැයි දෙන එක්කෙනාට මම යෝජනා කරනවා ගන්න එක්කෙනාගෙන් මුකුත් බලාපොරොත්තු වෙන්න එපා කියලා. විඳවිල්ලක් විතරයි ඉතුරු වෙන්නේ. මහා අසහනයක් ඉතුරු වෙන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කළා ලැබෙන කිසිම දෙයක
ඇලෙන්නේ නැති එක්කෙනා සදාකාලිකවම විඳවිල්ලෙන් නිදහස් කියලා. දුකෙන් නිදහස් කියලා. ලාභයෙහිත් අලාභයෙහිත් කීර්තියෙහිත් අපකීර්තියෙහිත් නේ නින්දාවෙහිත් ප්‍රශංසාවෙහිත් සැප සහගත දේහිත් දුක් සහගත දේහිත් ඇලෙන්නේ නැති එක්කෙනා බුදුරජාණන් වහන්සේ දේශනා කළා එයා සදාකාලිකවම සැනසෙල්ල ලබනවා කියලා. බුදුහාමුදුරු කෙනෙක් කියන්නේ එවැනි උත්තමයෙක්. එවැනි උත්තමයෙක්. යම් කෙනෙකුට තමන්ට ලැබුණු දෙයට මානසිකව වහල් වෙන්නේ බැඳෙන්නේ නැතුව ඒක අගය කරන්න පුළුවන් නම් ඒක ශ්‍රේෂ්ඨම තත්වයක් නේ. ඒ පූජා කරපු දෙයට පින් දෙන්න ස්තුති කරන්න පුළුවන් නම් ඒකේ වහලෙක් නොවි ඒක ශ්‍රේෂ්ඨම තත්වයක්. මනස උත්තම තත්වයකට පත් කරගත්තු කෙනෙක් එක්ක මිනිස්සු දීපු දේත් එක්ක රණ්ඩු වෙනවා එක්ක දීපු දේත් එක්ක ආසාවෙන් උමුතු වෙනවා. ඒක තමයි සාමාන්‍ය මිනිස් ගතිය. දෙන අය බලාපොරොත්තු වෙන්නේත් ඒකනේ. දෙන අය බලාපොරොත්තු වෙන්නේ උමුතු වෙන්න ඕනේ එකක් කියලා. හොඳ දෙයක් කරලා ඒකට උඩ පැන්නේ නැතත් දෙන මිනිහා අසහනයටපත් වෙනවා. නරක දෙයක් කරලා ඒත් බලන් ඉන්නවා කෝ නෑනේ තාම ආවේ විශ්සිලා මාත් එක්ක රණ්ඩුවට කියලා. ඒ සාමාන්‍ය මිනිස්සු. බුදුවරු මහරහතන් වහන්සේලා උත්තමය දෙනවා. දෙන දේවල් පිළිගන්නවා. දෙකේදිම නොසැලී ඉන්නවා. නොගැටී ඉන්නවා. හදාගත්තු හිතක් සහිත කෙනා මේ සැනසෙල්ලත් විඳිනවා. ඔබත් හොයා යන්නේ සැනසෙල්ල නම් ඒක ඔබේ හිත කියන මහගෙදරින් හොයාගන්න. හිතෙන්ම තමයි සැනසෙල්ල හොයාගන්න පුළුවන්. තැන්වලට ගියාට පස්සේදී ඔබට ලැබෙන සැනසෙල්ල කියන එක ඊටාම తాවකාලික නේ. ඊටාම කෙටි කාලයකට ලැබෙන සැනසෙල්ලක් පමණක් බව ඔබ අවබෝධ කරගන්න. ඊටාම කෙටි කාලයකට ලැබෙන. තැන් වලින් සහ දේවල් වලින් නේ පුද්ගලයන්ගෙන් ඔබට ලැබෙන සැනසෙල්ල ඊටාම తాවකාලික එකක්. ටික දවසයි ටික වෙලාවයි ඒ සැනසෙල්ල ඔබට හිනාව ගෙනල්ලා දෙන්නේ. බොහෝ වෙලාවට ගෙනල්ලා දෙන්නේ කඳුළු පමණයි. ඉතින් ඔබ අද ඊටාම ශ්‍රද්ධාවෙන් ඊටාම ගෞරවයෙන් මේ උතුම් දහම් කරුණු කීපය ශ්‍රවණය කරන්නට යෙදුණා. අද මේ උතුම් පින්කම සඳහා දායකත්වයේ අරගෙන කටයුතු කළේ පද්මිනී සිරිමාන්න මැතිණිය. එතුමිය මේ පින්කම තමන්ගේ ආදරණීය පුතා වෛද්‍ය කසුන් සිරිමාන්න මහත්මාණන් සමග ඒ වගේම පවුලට එකතු වෙච්ච දුව මගේ මතක විදියට වෛද්‍යවරයෙක් එතුමා නතාෂා සිරිමාන්න දියණිය මිනිබිරිය නිස්සලි ආර්යානා සිරිමාන්න දියණිය එක්ක එකතු වෙලා හරිම ශ්‍රද්ධාවකින් හරිම ගෞරවයකින් සිද්ධ කළේ ආරණිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ ස්වාමින් වහන්සේලාට දානමාන සකසා ගන්නට අවශ්‍ය කරන ප්‍රත්‍ය පහසුකම් සියල්ලක්ම සම්පාදනය කරලා බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් අද මේ පින්කම සිද්ධ කළේ අවුරුදු 64ක් වගේ ආයු කාලයක් භුක්ති විඳලා අභාවයටපත් වෙච්ච අනුර උපාලි සිරිමාන්න මැතිතුමාගේ මං හිතන්නේ 3 මාසෙ පින්කම එතුමා මාර්තු මාසේ තමයි මගේ අවබෝධය හැටියට මාර්තු මාසේ 29 වෙනිදා තමයි එතුමා අභාවයටපත් උනේ. එතුමා වෙනුවෙනුයි අද මේ උතුම් පින්කම මේ කුසල කර්මය අපට විවේක තිබිච්ච දිනේ නිසා අද දවස මේ උතුම් පින්කම යොදාගෙන සිද්ධ කරන්නට යෙදුනේ. කල්ැතුවම සූදානම් වෙලා හැම දෙයක්ම පිළිවෙලට සැලසුම් කරලා තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයාට පියාණන්ට ඥාතිවරයාට පින් දෙන්න මේ පින්කම සිද්ධ කළා. බොහෝ දෙනෙක් මේ දේශනාව නිම වෙනකම් ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කළා. තමන්ගේ හිත ගැන හිත හදාගත්තොත් ලැබෙන ප්‍රතිලාභ ගැන බොහෝ කරුණු ධර්මානුකූලව ඉගෙන ගත්තා. ප්‍රායෝගික ජීවිතයේදීත් ඒ එන ප්‍රශ්නවලට කොහොමද මුහුණ දෙන්න ඕනේ කොහොමද හැසිරෙන්න ඕනේ කියන අවවාද අනුශාසනාවනුත්
ලබා ගත්තා. මේ රැස් කරගත්ත සියලුම පින් කුසල් අනුමෝදනා කරමු අනුර උපාලි සිරිමාන්න මැතිතුමාට. එතුමා මේ පින් අත් කරගනිත්වා, සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, දුකින් මිදෙත්වා. එතුමා වගේම එතුමාගේ මිය ගියපු මව්පියෝ වෙත්නම් ඒ අයටත් ඒ පද්මිනී මහත්මිනිය නමින් මිය ගියපු මව්පිය පරපුරවල යම් ඥාති කෙනෙක් වෙත්නම් ඒ අයටත් මේ පින් අත් වේවා. බණ අහපු ඔබටත්, බුද්ධ පුතුන් ශ්‍රාවක පිරිසටත්, ඒ අයගේ නමින් මිය ගිය සියලුම ඥාතීන්ටත් මේ පින් අත් වේවා. මිය ගිය සියලු ඥාතිවරු මේ පින් කුසල් බලයෙන් අමා මහ නිවනම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම දෙවිවරු පින් අත් කරගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, බැල්ම ශක්තිය විශේෂයෙන්ම ඒ පද්මිනී සිරිමාන්න මැතිනියට, කසුන් සිරිමාන්න මහත්මාණන්ට, ඒ පුතණුවන්ට, නතාෂා සිරිමාන්න පවුලට එකතු වෙච්ච දියණියට වගේම නිසලී ආර්යානා සිරිමාන්න පුංචි මිනිබිරියටත්, ඒ වගේම පවුලේ සියලු දෙනාටත්, බණ අහපු ඔබටත්, ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටත් මේ සේනාසනය ඇතුළු කොට ඒ ෆුජි සුගත සේනාසනයේ කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයේ ආධිපත්‍ය හොබවන අපේ අතිපූජනීය සහෝදර කුරුළුනික වැවෙසු ධම්ම සාමින් වහන්සේ, මේ සේනාසනාධිකාරී පූජනීය අපේ සහෝදර සද්ධාවාස සායින් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයටත්, ලෝකවාසී සියලු දෙනාටත් සියලු යහපත වේවා. මේ වසංගතයෙන් තිබෙන පීඩා ඉක්මනින්ම දුරු වේවා. සියලු දෙවියෝ රටත් ලෝකයත් සමස්ත ජනතාවත් රකිත්වා. උතුම් දෙවිවරුද මේ පින්බෙලෙන් නිවන් අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් මියගිය අනුර උපාලි සිරිමාන්න මැතිතුමා ඇතුළු ඥාතීන්ට, දෙවි දේවතාවුන්ට, ඔබ අප හැම දෙනාට අද සිද්ධ කරපු උතුම් දානමය පින්කමෙන්, ධර්ම දානමය පින්කමෙන්, ධර්ම ශ්‍රවණමය පින්කමෙන් රැස්ුණා වූ සියලුම පින් කුසල් බලයෙන් මේ භවය පුරාමත්, සසරේ උපදින හැම භවයකමත් සත්පුරුෂ ඇසුර ලැබේවා, කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා, සද්ධර්මයේම ඇසේවා. ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ කරගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්නට අද කරගත්තු පින්කමද පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති තී. හැම දිනාටම නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව උදා වේවා. සාදු සාදු සාදු.